මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ මෙන්ඩල්ගේ ද්වංග මුහුමයි මෙන්ඩල්ගේ දෙවන නියමය ගැන. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකේ අපි කතා කරා මෙන්ඩල්ගේ පළවෙනි නියමය මෙන්ඩල්ගේ ඒකාංග මුහුමයි ගැන. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න. මොකද ඒකාංග මුහුම වගේම තමයි ද්වංග මුහුමත් ලොකු වෙනසක් තියෙන ලක්ෂණ දෙකක් කතා කරන එක විතරයි. ඒකාංග මුහුම ඇසුරෙන්ම තමයි ද්වංග මුහුමත් පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒකාංග මුහුම හරියට අවබෝධ වෙලා නැත්නම් ද්වංග මුහුම තේරෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මීට කලින් වීඩියෝ එක බලලා ඒකාංග මුහුම හරියට අවබෝධ කරගෙන ඉන්න. ද්වංග මුහුම ගත්තාම මේකෙදි ඒකාංග මුහුමකට වඩා වෙනසකට තියෙන්නේ අපි ඒකාංග මුහුමේදී සලකා බලුවේ එක් ලක්ෂණයන්නේ. දැන් ගෙවතු මෑෂාකේ ඒකාංග මුහුමක් ගත්තාම අපි එක්කෝ බැලුවේ පුෂ්පවල වර්ණය. නැත්නම් උස නැත්නම් මිටිභාවයෙන් ඒ කියන ලක්ෂණ එකක් බැලුවේ. දැන් මෙතන ද්වංග කියද්දිම නමෙම තියෙනවා ලක්ෂණ දෙකක් කියනවා. එතකොට ලක්ෂණ දෙකක් එකවර සලකා බලන එක තමයි ද්වංග මුහුමේදී කරන්නේ. මේක දැන් මෙන්ඩල්ගේ අරමුණ වෙලා තියෙන්නේ මේ ද්වංග මුහුමක් කරන එකෙන් පරම්පරාවකින් පරම්පරාවකට ලක්ෂණයක්දී එක ලක්ෂණයක් ආවේනියට ඉතුරු ලක්ෂණය ස්වාධීනවද පරාධීනවද බලපාන්නේ කියන එක බලන එක. කියන්නේ එක ලක්ෂණයක් ආවේනිගත වෙන්න අනිත් එක මත රඳා පවතිනවා නැත්නම් ඒ මත රඳා පවතින්නේ නැද්ද කියන එක. දැන් එතකොට මෙයා කරන්නේ මෙයා මේකට ගන්නවා බීජවල ස්වરૂපය බීජ ස්වરૂපය ගන්නවා. බීජ ස්වરૂපය ආකාර දෙකයි. හැකිලුණු බීජයි රවුම් බීජයි. මේක ලක්ෂණය. ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය විදිහට මෙයා ගන්නවා බීජවල වර්ණය. එතකොට බීජවල වර්ණය විදිහට ගන්නේ කහ බීජ සහ කොළ බීජ. දැන් ද්වංග මුහුමේදීත් ඒකාංග මුහුම වගේම තමයි P එකේදී ගන්නේ මෙන්ඩල් අරගත්තේ නුමුහුම් පරස්පර ගති ලක්ෂණ දෙකක්. ඒ කියන්නේ සමයෝගී වෙන්න ඕනේ පරස්පර ගති ලක්ෂණ දෙකක් තමයි මෙතනදී සලකා බලන්නේ. එතකොට නුමුහුම් මේව ගත්තාම එයාට ආවේ රවුම් කහ පාට බීජ. රවුම් කහ බීජ. ඒත් එක්කම හැකිලුණු කොළ පාට බීජ. මේ දෙකම නුමුහුම්. නුමුහුම් කියන්නේ කලින් කිව්ව පරම්පරා ගණනක් තිස්සේ ස්වපරාගණය කරපුවාම මේ රවුම් කහ බීජමයි ලැබෙන්නේ. ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. දැන් කාට හරි දෙන්න පුළුවන් දැන් තියෙන්න බැයිද රවුම් කොළ බීජ නැත්නම් හැකිලුණු කහ බීජ කියලා. එහෙම තියෙන්න පුළුවන්. හැබැයි නුමුහුම් මේවා වෙන්න බෑ. පස්සේ මේක හරියට පැහැදිලි කරපුවාම තේරෙයි. දැන් මෙතන මෙන්ඩලීය මුහුමක ඒකාංග මුහුමෙත් එහෙමයි ද්වංග මුහුමෙත් එහෙමයි අපි ගන්න P එකට නුමුහුම් නැත්නම් සමයෝගී ශාකනේ. සමයෝගී විදිහට ගන්න පුළුවන් රවුම් කහ බීජයි හැකිලුණු කොළ බීජයි විතරයි. ඊට පස්සේ යා මේ දෙක මුහුම් කරපුවාම එයාට F එකේ ලැබෙන්නේ රවුම් කහ බීජ. ඔක්කොම රවුම් කහ බීජ ලැබෙන්නේ. ඊට පස්සේ P2 අරගේ වගේම ඒක ස්වපරාගණය කරනවා ඒකාංග මුහුමේ වගේම. රවුම් කහ බීජ ස්වපරාගණය කරනවා රවුම් කහ බීජත් එක්කම. එතකොට යාට F2 ලැබෙනවා මෙහෙම එකක්. රූපානුදර්ශ 4ක් ලැබෙනවා.
රවුම් කහ බීජ ලැබෙනවා. ඊට පස්සේ රවුම් හැකිලුණු ලැබෙනවා. රවුම් කොළ පාට බීජ ලැබෙනවා. හැකිලුණු කහ බීජ ලැබෙනවා. ආය හැකිලුණු කොළ බීජ ලැබෙනවා. මෙන්න මේ හතර ලැබෙන්නේ 9ට 3ට 1 අනුපාතයෙන්. හරිද? දැන් මෙතන ඒකාංග මුහුමකදී අපි ගත්තේ ලක්ෂණ එකයි. දැන් ද්වංග මුහුමේ ලක්ෂණ දෙකක් ගන්නවා. ඒකාංග මුහුමේදී රූපානුදර්ශ F2 හම්බුනේ රූපානුදර්ශ දෙකයි. හැබැයි දැන් මෙතන ද්වංග මුහුමේදී රූපානුදර්ශ හතරක් ලැබෙනවා. හරිද? ඒකාංග මුහුමේ කිව්වා මේකටත් වළංගුයි. ඒකාංග මුහුමේ මම කිව්වා ප්‍රමුඛ ලක්ෂණය හොයාගන්න පුළුවන් F1 සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය කියලා. එතකොට මේකෙන් පේනවා රවුම් කියන එක ප්‍රමුඛයි. මෙතනින් මාර්ක් එකක් දාගන්නවා. ඊට පස්සේ කහ කියන එක ප්‍රමුඛයි. ඒකම මෙතනත් පේනවා F2 මම එවලෙත් කිව්වේ එක්ක F2 සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ප්‍රමුඛ ලක්ෂණ සහිත ඒවා නැත්නම් F2 වැඩිපුර ලැබෙන්නේ. මෙතන F2 වැඩිපුර ලැබිලා තින්නේ රවුම් කහ බීජ. එතකොට ඒකෙන් මේ දෙකෙන්ම පේනවා බීජ ස්වරූපයෙන් ප්‍රමුඛ රවුම් කියන එක. එතකොට බීජ වර්ණයෙන් ප්‍රමුඛ කහ පාට කියන එක. ඊට පස්සේ දැන් මේක පැහැදිලි කරන්න තමයි මෙන්ඩල් දෙවනි නියම ඉදිරිපත් කරන්නේ. ඒකෙන් කියන්නේ ජන්මාණු හදද්දී ඇලීල එකිනෙකට වෙන් වෙන්නේ ස්වාධීනව. ජන්මාණු හදද්දී ඇලීල එකිනෙකට වෙන් වෙන්නේ ස්වාධීනව. ආය ඒවා එකිනෙකට යුගලණය වෙන්නේ ස්වාධීනව. ඒක ඊළඟට පැහැදිලි කරද්දී හරියටම තේරෙයි. ඒකට කියන්නේ ස්වාධීන සංරචනය පිළිබඳ නියමය කියලා. ජන්මාණු හදද්දී ඇලීල එකිනෙකට වෙන් වෙන්නේ ස්වාධීනව. නැවත යුගලණය වෙන්නේ ස්වාධීනව. මේ නිසා ජන්මාණු එකිනෙකට සෑදීමේදී ස්වාධීනව සිද්ධ වෙනවා කියන එක. දැන් මේක පැහැදිලි දැන් මේ ආපු එක පැහැදිලි කරනවා දෙවන නියමයේ. දැන් අපි මෙතන හොයාගත්තානේ. රවුම් කහ බීජ. රවුම් තමයි මෙතනින් ප්‍රමුඛ කියලා. එතකොට අකුරු දාගන්නවා. අකුරු දාගන්න මෙහෙම රවුම් කියන්නේ R අකුර. ඒක ප්‍රමුඛ ලක්ෂණ කියලා හොයාගත්තානේ. එතකොට හැකිලුණු වෙන්නේ සිම්පල් R. බීජ කහ බීජ ප්‍රමුඛ ලක්ෂණය කියලා හොයාගත්තා. ඒ නිසා කැපිටල් Y yellow කියන්නේ කොළ බීජ. එතකොට සිම්පල් Y. හරිද? ඊට පස්සේ දැන් මේක පැහැදිලි කරන්න යන්නේ අර නියමය ඇසුරින්. ප්‍රවේණි දර්ශත් පෙන්නලා. දැන් රවුම් කහ බීජ. මෙතන P එකට ගන්නේ නුමුහුම්නේ. නුමුහුම් නම් R Y වෙන්න ඕනේ. දැන් කලින් වගේම කාට හරි දෙන්න පුළුවන් මේ R Y වගේ තිබ්බොත් රවුම් කහ බීජ නෙවෙයිද කියලා. R තියෙන නිසා ප්‍රමුඛ ලක්ෂණ තියෙන නිසා රවුම්, Y තියෙන කැපිටල් Y තියෙන නිසා කහ බීජ තමයි. හැබැයි මෙතන මෙන්ඩලීය ද්වංග මුහුමක P වලට ගන්නෙ අර ඒකාංග මුහුම වගේම නුමුහුම් ඒවා. නැත්නම් සමයෝගී ඒවා. ඒ නිසා මෙතන R Y වෙන්න ඕනේ මේ සමයෝගී වෙන්න ඕනේ. විෂමයෝගී වෙන්න බෑ.
එතකොට හැකුණු කොළ බීජ තියෙන්නේ RR YY. දැන් මෙන්ඩල් දෙවනි නියමයෙන් කියනවානේ මේ ජන්මාණු එකිනෙකට හදද්දී ඇලීල එකිනෙකට වෙන් වෙන්නේ ස්වාධීනව ආයව එකතු වෙන්නේ ස්වාධීනව කියලා. අය කියන්නේ මේක. දැන් මෙතන ජන්මාණු හදද්දී මේ R එකට පුළුවන් මේ Y එක ගන්න. ඊට පස්සේ මේ R එකට පුළුවන් මේ Y එක ගන්න. මේ R එකට පුළුවන් මේ Y එක ගන්න. මේ R එකට පුළුවන් මේ Y එක ගන්න. ඒකට අනිත් ඒවායින් කිසි බාධාවක් නැහැ. දැන් කොහොම ගියත් RY capital R capital Y capital R capital Y capital R capital Y capital R capital Y නෙන්නේ. ආ නිසා එක ජන්මාණු වර්ගය තමයි හැදෙන්නේ. බාධාවක් නැති වුණාට ඒක තමයි කියන්නේ ස්වාධීන සංරචනයේ යන්නේ කියලා. ඒ කියන්නේ මේකට ඕන එකක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ජන්මාණු හැදෙන්නේ RY. මේ ජන්මාණු නිසා තමයි රවුම් කරන්නේ. ඒව විතරක් හැදෙන නිසා 100ට 100. එතකොට මේකේ මේ R පුළුවන් මේ Y එක යන්නේ. මේ R පුළුවන් මොනවා මේ Y එක යන්නේ. මේ R පුළුවන් මේ Y එක යන්නේ. මේ R පුළුවන් මේ Y එක යන්නේ. ඒ වුණාට හැදෙන්නේ එක ජන්මාණු වර්ගයේ නිසා RY 100ට 100. ඊට පස්සේ F එක ගන්නේ මේ දෙක සංසේචනය කරලා. එතකොට එන්නේ RR YY. මේ පැත්තෙන් capital R capital Y ආවා. මේ පැත්තෙන් simple R simple Y ආවා. එතකොට capital R තියෙන නිසා විෂමයෝගී වුණාට මේක round වෙන්න ඕනේ. capital Y තියෙන නිසා කහ පාට වෙන්න ඕනේ. ආයෙක තමයි ඉස්සෙල්ලා ආවේ. කහ round B. දැන් ඊට පස්සේ P2 කියන්නේ දෙමාපිය දෙවන පරම්පරාව. මෙතන දෙමාපියෝ එකනේ. එතකොට එන්නේ මේ P2 දී ගන්න F එක ස්ව පරාගණය කරන එක. ඒක අංග භූමි විදිහම තමයි. කහ රවුම් බීජ ස්ව පරාගණය කරනවා කහ රවුම් බීජත් එක්ක. එතකොට RRYY RRYY මෙන්න මෙතනදි තමයි අර ස්වාධීන සංරචනය කියන එක හොඳටම තේරෙන්නේ. මෙතනදි දැන් ජන්මාණු 4ක් හැදෙනවා. දැන් මෙතන එක ජන්මාණුවයි නේද? උනාට මෙතන ජන්මාණු 4ක් හැදෙනවා. මේ R ට පුළුවන් මේ Y එක යන්න. එතකොට capital R capital Y. මේ R ට පුළුවන් මේ simple Y එක යන්න. එතකොට capital R simple Y. මේ simple R ට පුළුවන් capital Y එක යන්න. ඊට පස්සේ simple R ට පුළුවන් simple Y එක යන්න. එතකොට මේ වගේ හතරක් හැදෙන නිසා 125 ගන්න. හරිනේ. මේක තමයි එතකොට දැන් ස්වාධීන සංරචනය හොඳටම පැහැදිලි වෙන්නේ මෙතනදී. ඒ කියන්නේ මේවා සංයෝජනය වෙන්න අනිත් ඒවායින් කිසි බාධාවක් නැහැ. මෙයාට මේකත් එක්ක යන්නත් පුළුවන්, මෙයාට මේකත් එක්ක යන්නත් පුළුවන්. මෙයාට මේක එක්ක යන්නත් පුළුවන්, මෙයාට මේක එක්ක යන්නත් පුළුවන්. හරිනේ. එතකොට මේකත් එහෙමයි. capital RY simple RY simple R capital Y simple R simple Y. ඒකත් අර වගේම 125 ගන්න. මේ ගමනේ මෙතනක් තියෙන්නේ. එතකොට මේ හදන ජන්මාණු ටිකම තමයි මෙතනටත් එන්නේ. මෙතනත් ස්වාධීන සංරචනයෙන් තමයි ගත්තේ. හැබැයි මෙතන තේරෙන්නේ නැහැ ස්වාධීන සංරචනයක් වුණා කියලා. ඒ කොහොම ගත්තත් එකම ජන්මාණුනේ. මෙතන දැන් තේරෙනවා. හරිනේ.
මෙයාට මේකත් එක්ක යන්නත් පුළුවන්, මෙයාට මේකත් එක්ක යන්නත් පුළුවන්, මෙයාට මේකත් එක්ක යන්නත් පුළුවන්, මෙයාට මේකත් එක්ක යන්නත් පුළුවන්. ඒක තමයි ස්වාධීනව ඇලීලා වෙන් වුණා කියන්නේ. හරිද? දැන් ඊට පස්සේ මේ ජන්මානු සංසේචනය කරලා F2 තමා ගන්න ඕනේ. F2 අර ඒකාංග භූමිය වගේ කලින් හිතලා ගන්න අමාරුයි. මෙතන දැන් ජන්මානු 1 4ක් තියෙනවා. 1 4 ගන්න එතකොට ප්‍රජනිතය 16ක් එනවා. 16ක් එන නිසා හිතලා ගන්න අමාරුයි. ඒකට අනිවාර්යෙන් පනත් කොටුවක් ගහන්න වෙනවා. හරි දැන් මෙන්න මේ විදිහට පනත් කොටුව ගහ ගන්නවා මේ පැත්තේ ශුක්‍රාණු මේ පැත්තේ ඩිම්බ ඒ විදිහට දාලා මේ දෙක මාරුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. අර කලින් ගත්ත chart එකේ තිබ්බ තොරතුරු ටිකමයි මේ පනත් කොටුවට දාලා තියෙන්නේ. මේ පීතෘ ශාකයේ හැදෙන ජන්මාණු 4 මේ මාතෘ ශාකයේ හැදෙන ජන්මාණු 4. දැන් තියෙන්නේ ඉතින් මේක බල මේක පුරව ගන්න තමයි. y මේ y එකයි මේ y එකයි මේ r එකයි මේ r එකයි. ඔහොම දාගෙන යන්න. කහ රවුම්. හරි. ඊට පස්සේ ඒ කහ රවුම්. ඊළඟට y r sorry r කහ රවුම්. ඊළඟට y r r කහ රවුම්. එතකොට මේක ආපුවාම YYRR කහ රවුම් YYRR කහ දැන් මේක සිම්පල් ආ සිම්පල් ආනේ. ඒකට හැකිනුන ඊට පස්සේ මෙතන YYRR කහ රවුම් ඊට පස්සේ YYRR ආනෙක සිම්පල් ආ කහ හැකිනුන. ඊට පස්සේ මේක YYRR කහ රවුම් මේක YYRR කහ රවුම් මෙතන වැරදුනා. මෙතන කැපිටල් ආ. හරි. මෙතන YY capital R කොළ දැන් මේ සිම්පල් y ආපු නිසා කොළ round ඊට පස්සේ YY R කොළ round ඊට පස්සේ මේක YY RR කහ round YY RR simple RR ආපු නිසා කහ හැකිලුණු ඊට පස්සේ YY RR simple y ආපු නිසා කොළ capital R තියෙන නිසා round
මේක YYR කොළ හැකිලු. හරි. දැන් කහ රවුම් ටික මම රතු පාටින් මේව ගන්නවා. කහ රවුම් ප්‍රවේණි දර්ශ ටික. කහ රවුම් කහ රවුම් කහ රවුම් කහ රවුම් ඊට මේක කහ රවුම් කහ රවුම් කහ රවුම් කහ රවුම් කහ රවුම් 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඉස්සෙල්ලා මතකද අනුපාතයක් ආව 9ට 3ට 3ට 1. 9ට 3ට 3ට 1. ඔන්න 9 ආපු විදිහ. ඊට පස්සේ කහ හැකිලුණු ඒවා. නිල් පාටි. 1යි 2යි 3යි. කහ හැකිලුණු ඒවා. ඊට පස්සේ කොළ රවුම් ඒවා. එතකොට මේ තුනත් හරි. කොළ රවුම් ඒවා මේ ටික. right ඊට පස්සේ කොළ හැකිලුණු එක මෙතන ඉතුරු වෙනවා ඒක. කහ රවුම් ඒවා තමයි මේ රතු පාටින් මාක් කරලා තියෙන්නේ. එතකොට ඒවා 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. කහ රවුම් ඒවා. ඊට පස්සේ කහ හැකිලුණු ඒවා නිල් පාටින් මාක් කරලා තියෙන්නේ. මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි කහ හැකිලුණු ඒවා තුනයි. හරි. ඊට පස්සේ කොළ රවුම් ඒවා කළු පාටින් මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි කොළ රවුම් ඒවා තුනයි. අන්තිමට කොළ හැකිලුණු ඒවා එකයි තියෙන්නේ. හරිද? මේ විදිහට පහනට කොටුව ගහගත්තාම අර මේ කොටුවට එන්නේ ජාන හතරටම ඇලිලා හතරටම ඇලිලා ජාන නෙවෙයි ඇලිලා හතරටම මේ සමයෝගී එක්කෙනා මේ ඔක්කොම කැපිටල් අකුරු තියෙන්නේ. කැපිටල් I කැපිටල් I කැපිටල් R කැපිටල් R. මෙතෙන්ට එන්නේ ඇලිලා හතරටම සමයෝගී ප්‍රමුඛ එක්කෙනා මෙතන. මෙතන එන්නේ ඇලිලා හතරටම නිලින එක්කෙනා. එතකොට දිත්ව නිලින කියන්නේ ලක්ෂණ දෙකටම නිලින ලක්ෂණ තියෙන අය. ඒ කියන්නේ මේකට මේක දෙකම නිලිනයි මේක දෙකයි. එතකොට දිත්ව නිලිනයි එන්නේ දිත්ව නිලින ලක්ෂණය දන්න ශාකය ඉන්නේ මෙතන. ඒක හැබැයි මේ විදිහට ගහ ගන්න ඕනේ මේ පිළිවෙලට. ජන්මාණු මේ පිළිවෙල වැරදුනොත් මේක එන්නේ නැහැ. එතකොට මේක තමයි එන්නේ. එතකොට හරියට 9ට 3ට 3ට 1 ආපු විදිය. එතකොට මේ රූපානුදර්ශ අනුපාතය. හරි. මේ රූපානුදර්ශ අනුපාතය. 9ට 3ට 3ට 1. එතකොට 9ක් කියන්නේ කහ රවුම් 3 කහ හැකිලුණු ඊට පස්සේ මේ 3 කොළ රවුම් අන්තිමට මේ දිත්ත නිලිනය කොළ හැකිලුණු. හරි මම මේ බෝඩ් එකේ ඉඳලා නැති නිසා බෝඩ් එක මැකුවා. මේ ඔයගොල්ලෝ මේ නෝට් එකේ අර ගහලා තිබ්බ 50 කොටුව ඇති නිසා එකෙන් බලා ගන්න. දැන් එතකොට අපිට ආවා රූපානුදර්ශ අනුපාතය. රූපානුදර්ශ අනුපාතය ආවා කහ රවුම් කහ හැකිලුණු කොළ රවුම් කොළ හැකිලුණු. ඔය ටික නාවේ රූපානුදර්ශ. මේක තමයි 9ට 3ට 1ක් ආවේ. හරිනේ. දැන් මෙතනින් 9 ආපු විදිය මේ ඉලක්කම් ආපු විදිය පැහැදිලි. දැන් අර ඉස්සෙල්ලා කිව්වද මෙතනිනුත් තහවුරු වෙනවා. කිව්වනේ මේ ප්‍රමුඛ ලක්ෂණ ධර්ම එක්කෙනා තමයි S2 වැඩි වීම එන්නේ කියලා.
එතකොට අයින් පාටින් ප්‍රමුඛ ලක්ෂණය දාන්නේ කහ පාට. හැඩෙන් ප්‍රමුඛ ලක්ෂණය දරනවා කිව්වේ රවුම්. එතකොට කහ රවුම් එක තමයි මෙතන වැඩි වෙලා තියෙන්නේ. හරිද? මේ රූපානුදර්ශ අනුපාත ද්වංග මුහුණ. ඊට පස්සේ ද්වංග මුහුණේ ප්‍රවේණි දර්ශ අනුපාත. හරි? ප්‍රවේණි දර්ශ අනුපාත. ප්‍රවේණි දර්ශ අනුපාත නිකම් මම මෙතෙන් කියන එකට දෙකට හතරක් ඉන්නේ. හරිද? ඉන්නේ අර වගුවෙන් බැලුවහම තේරෙයි මේක දන්න. ඒ කියන්නේ ඔක්කොම සමයෝගියයි එකට ඉන්නේ. YYRR ඊළඟට මේ ටික එකට මේ ප්‍රවේණි දර්ශ අර අපි ගහපුව අගුවෙන් බැලුවොත් වෙයි මේ ප්‍රවේණි දර්ශ තියෙන ශාක තියෙන එකයි. මේ අර මං කිව්ව මේ ලක්ෂණ දෙකටම ප්‍රමුඛ ශාකය ප්‍රමුඛ මේ සමයෝගී ලක්ෂණ ධර්ම ශාකය අර වගුවේ මේ කොනෙම තිබ්බේ මෙතන. මෙයා තමයි අර දිත්ත නීන ලක්ෂණ ධර්ම ශාකය මේ කොනෙම තිබ්බේ. එතකොට මේ ප්‍රවේණි දර්ශ හතරෙන්නේ එකට මේ ලක්ෂණ සම්බන්ධයේ සමයෝගී ප්‍රවේණි දර්ශ මේ YYRR සිම්පල් y නම් සිම්පල් y කැපිටල් R. ඊට පස්සේ එක ලක්ෂණයකට විතර විෂම යෝගිය එනවා දෙකට විදියට. කියන්නේ මේකලු. මේගොල්ලෝ අර වගුවෙන් බැලුවොත් වෙයි දෙක ගන්න. මේ ලක්ෂණ දෙකටම සමයෝගියයි. ලක්ෂණ දෙකම සමයෝගී. නිදීන හරි ප්‍රමුඛයි සමයෝගී. ඒගොල්ලෝ ඉන්නේ එකට. මේ එක් ලක්ෂණයකට විතරක් විෂම යෝගියා ඉන්නේ දෙක ගන්න. අර වගුවෙන් මෙතන ඩයර් බෝඩ් එක වැකුණු නිසා මට පෙන්වන්න බෑ. අර වගුවෙන් බලපුවම තේරෙයි. ඊට පස්සේ ද්විත්ව විෂම යෝගී කියනවා. එයා තව හතරක් ඉන්නේ. YYR ද්විත්ව විෂම යෝගී කියන හතරයි. ඒවල මේ ටික තමයි ප්‍රවේණි දර්ශය. මේ පළවෙනි ප්‍රවේණි දර්ශය 2 3 4 5 6 7 8 9 ප්‍රවේණි දර්ශ 9ක් තියෙනවා. ප්‍රවේණි දර්ශ 9 දැන් අර පන් කොටුව ගහපුවම 16ක් ආවනේ. ඒතකොට මේ ටික එකතු කරපුවම 16ක් එන්න ඕනේ. හරිනේ. 4යි 12යි 16. එතකොට ප්‍රවේණි දර්ශ අනුපාතය එකට දෙකට 4යි. මතක තියාගන්න ලීසි. හරි. අවුලක් නැහැ ඒක. දැන් පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඒකාංග මුහුමයි ද්වයංග මුහුමයි දෙකම අරගෙන. මතක ඇතිනේ. ඒකාංග මුහුමේ F2 රූපානුදර්ශාවේ තුනට එක. ඊට පස්සේ ප්‍රවේණි දර්ශාවේ එකට දෙකට එක. ද්වංග මුහුමේ F2 රූපානුදර්ශාවේ 9ට 3ට 1 ප්‍රවේණි දර්ශාවේ එකට දෙකට 4. හරි. දැන් එතකොට
මෙතන රූපාණු දර්ශ දෙකක් ඇවිත් තියෙනවා. දෙකයි. මෙතන ප්‍රවේණි දර්ශ 3යි. මෙතන රූපාණු දර්ශ 4යි ප්‍රවේණි දර්ශ 9යි. 1 2 3 4 5 6 7 8 9. හරි. මෙන්න මේ ඉලක්කම් ටික ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. දෙකයි මේ කියන්නේ රූපාණු දර්ශ ගානයි ප්‍රවේණි දර්ශ ගානයි. මේ අනුපාත ගන්න බෑ. අනුපාත පාඩම් කරන්න ඕනේ අනිවාර්යයෙන්. 9ට 3ට 3ට එක මේවා අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. හරිද? ඒක ගන්නේ ඒකාංග මුහුමේ F2ට කලින් තිබ්බ එක මතක ඇතිනේ. P2. උසමිටි ශාක සලකමු. capital T simple T වැඩි කිරීම capital T simple T P2 දී එතකොට අපි මෙහෙම සූත්‍රයක් ගන්නවා මේව එක විශ්ලේෂණය කරලා රූපාණු දර්ශ සමානයි රූපාණු දර්ශ ගන්න සමානයි 2 n වෙනි බලය. ඊට පස්සේ ප්‍රවේණි දර්ශ ගණන සමානයි 3 n වෙනි බලය කියලා. හරිද? මේකත් P2 ලියාගෙන ඉන්නවා. මේකත් P2 මතක ඇතිනේ. R y වැඩි කිරීම R y මෙතන n කියන්නේ විෂම යුග්මක ලක්ෂණ ගන්න. බලමු හරියනවද කියලා. රූපාණු දර්ශ ගන්න. දැන් මේකේ විෂම යුග්මකයි මේක. එතකොට දෙකේ පළවෙනි බලය. හරි. දෙකේ පළවෙනි බලය එනවා. ඊට පස්සේ ඒකේ ප්‍රවේණි දර්ශ 3 n වෙනි බලය. n කියන්නේ විෂම යුග්මක ලක්ෂණ ගන්න. එකයි හරි. ඒකත් එනවා. මේකේ 2යි මේක 2යි එනවා. මේක 3ක් සෝරි. මේකේ 2 n වෙනි බලය 3 n වෙනි බලය රූපාණු දර්ශ ගන්න. n කියන්නේ විෂම යුග්මක ලක්ෂණ ගන්න. මේකේ ලක්ෂණ දෙකම විෂම යුග්මකයි. ඒ කියන්නේ n දාන්න ඕනේ 2. එතකොට 2 දෙවෙනි බලය 4යි. 4 හරියි. මේකේ 3 n දාන්න ඕනේ ඒ 2. විෂම යුග්මක ලක්ෂණ ගන්න. මේකත් විෂම යුග්මකයි මේකත් විෂම යුග්මකයි. n දැම්මා 2. එතකොට 3 n වෙනි බලය 9යි. ඔය කෙටි ක්‍රමයේ මතය තියාගන්න ඕක සෑහෙන වටිනවා. රූපාණු දර්ශ ගණනයි ප්‍රවේණි දර්ශ ගණනයි. 2 n වෙනි බලය 3 n වෙනි බලය. මෙතන n කියලා ගන්නේ විෂම යෝගී ලක්ෂණ ගන්න. එතකොට මේකෙන් ඕනේ මීට වඩා ලොකු ජන්ම දැන් මෙතන දුරංග මොහොමන්නේ. ඊට වඩා ලක්ෂණ 3ක් තියෙන එකක් දුන්නත් කිසි ප්‍රශ්නයක් නැතුව හොයන්න පුළුවන් මේක. හරි අර ස්වාධීන සංරචනයේ නියමය තවදුරටත් පොඩ්ඩක් අපහැදිලි නම් පැහැදිලි කරගන්න පොඩි මේකක් මේ කියලා දෙන්නම්. දැන් මේකෙන් හැදෙන ජන්මාණු මේ හතරේ ලියලා බැලුවොත් මේකට පුළුවන් මේ B එකත් එක්ක යන්න මේකට පුළුවන් මේ B එකත් එක්ක යන්න මේකට පුළුවන් මේ B එකත් එක්ක මේකට පුළුවන් මේ B එකත් එක්ක. මොනවා වුණත් හැදින්නේ එක ජන්මාණු වර්ගයයි AB විතරයි. හරිනේ? එතකොට මේකටත් අර මං ඉස්සෙල්ලා කියලා දුන්න සූත්‍රම හරියනවා. දැන් අපිට දැන් මෙහෙම එකක් දීලා අපිට කියනවා ජන්මාණු ලියන්න කියලා. මේකෙන් ස්වාධීන සංරචනයට අනුව මේ ප්‍රවේණි දර්ශයේ තියෙන එකකින් හදන ජන්මාණු මොනවද කියලා. එතකොට දැන් අර වගේ එකින් එකට දාලා ලියන්න තියෙනවා. දැන් එකින් එකට දාලා ලියද්දී මොකක් හරි එකක් මග ඇරෙන්න පුළුවන් නේ. ඊට කලින් හොඳයි අපිට ජන්මාණු කීයක් හදාගන්න පුළුවන්. මේකෙන් ජන්මාණු කීයක් හැදෙනවද කියලා දැනගන්න පුළුවන්. ඒකටත් අර සූත්‍රේ වළංගුයි මෙතනටත් අර 2 n වෙනි බලය කිව්වෙට. n කියන්නේ විෂම යුග්මකය ගන්න. විෂම යෝගී ලක්ෂණ ගන්න. මෙතන එක ලක්ෂණයක් විෂම යෝගී මේ ලක්ෂණේ විෂම යෝගී. එතකොට 2 දෙවෙනි බලය ජන්මාණු 4ක් හැදෙනවා. හරිනේ බලමු. මේක මේ B එකත් එක්ක ගිහිල්ලා AB හැදෙනවා.
මේ කැපිටල් A එක සිම්පල් B එකත් එක්ක ගිහිල්ලා මේක හැදෙනවා. සිම්පල් A කැපිටල් B එකත් එක්ක ගිහිල්ලා මේක හැදෙනවා. සිම්පල් A සිම්පල් B එකත් එක්ක ගිහිල්ලා මේක හැදෙනවා. හරිනේ? ජන්මානු 4ක්. එතකොට මේකේ මේක හැදෙන ජන්මානු ලියන්න දෙනවා. අකුරු ගොඩක් තිබ්බට බය වෙන්න දෙයක් නැහැ. මෙතන ඒ වුණාට එක ලක්ෂණය විෂම යෝගී. එක ලක්ෂණය විෂම යෝගී කියන්නේ දෙකේ n වෙනි බලේ දෙකේ පළවෙනි බලේ ජන්මානු දෙකයි හැදෙන්නේ. නේ? ABC කියලා එකක් හැදෙනවා. ABC කියලා එකක් හැදෙනවා. ඔච්චර හැදෙන්නේ. දැන් මේකේ හතරවෙනි එකේ ලක්ෂණ දෙකක් විෂම යෝගී. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලයේ ජන්මානු 4යි හැදෙන්නේ. එතකොට ජන්මානු 4 එන්නේ ABCD ABC simple D ඊට පස්සේ හරි දැන් එතකොට ඕනේ මීට වඩා දිග ප්‍රවේණ නිදර්ශනයක් දීලා වුණා ස්වාධීන සංරචනයට අනුව මේකේ ජන්මානු කීයක් හැදෙනවද කියලා ගත්තොත් ටක් ගාලා කොච්චර දිග මේ ප්‍රවේණ නිදර්ශනයක් වුණත් බය වෙන්න දෙයක් නැහැ. මෙතනින් බැලුවා මේ විෂම යෝගී ලක්ෂණ ගන්න. මේක දැක්කම විෂම යෝගී ලක්ෂණ දෙකයි 1යි 2යි. එතකොට දෙකේ දෙවෙනි බලේ හැදෙන්නේ 4යි. 4ක් කියලා හොයාගත්තා. ජන්මානු ඊට පස්සේ 4 ලියුවා. ඒ ජන්මානු මොනවද කියලා කෙලින්ම ඇහුවා. ජන්මානු ගාන මේ හදාගෙන ඉන්න එක වටිනවා. මොකද නැත්තම් මග ඇරෙන්න පුළුවන්. මීට වඩා ලොකු එකක් දීලා තාම මෙතන මොකක් හරි එකක් සිම්පල් B වුණා කියන්නේ. හරි එකක් කියලා බලමුකෝ. මෙහෙම එකක්. මේක මකන්න. මේකම දෙනවා. එතන සිම්පල් B එක. එතන තවත් වැඩි. එතකොට විෂම යෝගී ලක්ෂණ 3යි 1යි 2යි C විෂම යෝගී නෑ D විෂම යෝගී. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලයේ ජන්මානු 8ක් වෙනවා. 8 ලියන්න ඕන. A B C D එනවා. ඊළඟට A B C simple D එනවා. ඊට පස්සේ AB CD එනවා. AB CD එනවා. ඊට පස්සේ AB CD එනවා. හරි ඔයාලට ABCD හරිනේ. එතකොට මග ඇරින්නේ නැහැ. අපි ජන්මානු කීයද හදන්නේ කියලා හරිය පළවෙනියට ගණනය කරගන්නවා. මෙතනින් මේ සූත්‍රයට දාලා දෙකෙන් වෙනි බලයට දාලා එන් කියන්නේ ආයත කියන්නේ මේ විෂම යෝගී ලක්ෂණ සංඛ්‍යාව. එතනින් ගත්තා. ඊට පස්සේ මේක බලලා හදන්න දී. මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න වෙයි. මොකද පැටර්න් එන්න පුළුවන්. දැන් මම ගත්තේ පළවෙනියට කැපිටල් A වලින් ඔක්කොම ගත්තා. කැපිටල් A තියාගෙන කැපිටල් සිම්පල් A වලට තවත් තියෙනවද කැපිටල් A ම ඔක්කොම ගත්තා. පළවෙනියට ජාන 4ක් හැදුවා කැපිටල් A ම තියාගෙන. B එක මාරු කරා. ඊට පස්සේ මේ C එක මාරු කරන්න දෙන්නේ නැහැ. D එක මාරු කරා. ඊට පස්සේ A හතරම ලියුවා සිම්පල් A දාලා. එච්චර එක. එතකොට පළවෙනි හතර විතරක් හදාගත්තාම හරි කැපිටල් A දාලා ඒකෙම සිම්පල් A දාලා මේ කරන්න පුළුවන්. ඒක ටිකක් පුරුදු වෙන්න වෙයි. කොහොම හරි මේ සූත්‍ර මතක තියාගන්න. දෙකෙන් වෙන බලෙන් ජාන කීයක් දෙන්නේ කියලා ගන්න පුළුවන් මේ ස්වාධීන සංරචනය. එතකොට මෙන්ඩල්ගේ කිව්වේ මේ ඇලීල දෙකක් ජන්මානු හදද්දී වෙන් වෙද්දී ස්වාධීන වෙන් වෙනවා කියන්නේ. හරි එහෙම තමයි එතකොට. දැන් මේ එකට මේ B එකත් එක්ක යන්නත් පුළුවන් මේ B එකත් එක්ක යන්නත් පුළුවන්. ඊට පස්සේ මෙයාට මේ C දෙකෙන් ඕන එක යන්නත් පුළුවන් මේ D දෙකෙන් ඕන එක යන්න පුළුවන්. එහෙම විතර තමයි ජන්මානු 8ක් වෙන්නේ. මේක ස්වාධීන සංරචනයෙන් නෙවෙයි කියලා ගත්තොත් ජන්මානු 8ක් වෙන්නේ නැහැ. ඒක බලමු.